ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගය ශීග්‍රයෙන් පැතිරේ. ඔබ කොවිඩ්-19 එන්නත ලබා සිටියත් අවදානම සම්පූර්ණයෙන් පහව ගොස් නැත. ඔබේ සමාජ යුතුකම ඉටු කර ඔබත් ඔබේ ආදරණීයනුත් ආරක්ෂා කරගන්න. මම සමන්ත අපි කොරෝනා වූදුරෙන් මිදන්න අපේ ගෙදරට සැලස්මක් හදාගත්තා. කොරෝනා සම්බන්ධ ඇතිවන ගැටලු සහ අවශ්‍යතාවලට අදාළ සියලු දුරකථනංග සටහන් කර නිවසේ පේන තැනක එල්ලුවා. කර්ෆියව් ඉවත් කලා කියලා අපි අනවශ්‍ය ගමන් යන්නේ නෑ. අත්‍යවශ්‍ය දෙයකට යන්නේ වෙන අසනීප නැති තරුණ මම ගෙදරින් එලියට යනකොට පළඳින ආයිත්තම් අරගෙන යනදේ අවම කලා. මම ආපහු එනකොට ගෙදර අය ගේට්ටුවයි දොරයි ඇරලා තියෙනවා. සිරප්පු එලියෙන් ගලවල එලියට ගෙනච්ච දේවල් දොරළඟ ගේ තුළි තියෙන පෙට්ටිය එකට දානවා. මම හොඳින් අත සෝදනවා. ඇඳන් ගිය ඇඳුම් ඇඟපත හොඳින් සෝදල තමයි ගෙදර අය ළඟට යන්නේ. මම මගේ මොබයිල් ෆෝන් එකත් විෂබීජ නාශකයකින් පිසදානවා. අපි එලවලු වවනවා, ගෙදර පිරිසදු කරනවා, සින්දු කියනවා, දරුව පාඩම් වැඩත් කරනවා, සෙල්ලනුත් කරනවා. ආගමික වතාවත් අපි ගෙදරම කරනවා. ගෙදර ඉන්න වැඩිහිටි අම්මා, තාත්තා, පවුලේ අය ආරක්ෂා කරගන්න අපි මේ අලුත් ජීවන රටාවට පුරුදු වෙලා ඔබත් පුරුදු වෙන්න. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යුනිසෙෆ් සහ චයිල්ඩ් ෆන්ඩ් සමග ගෙනෙන පණිවිඩයක්. ලස්සන්ට ජීවත්වෙන් අපි හැමෝම කැමති අපේ ලස්සන වගේම. අපේ පරිසරය ආරක්ෂාව ගැන අපි ගොඩාක් හිතන්න. අපිරිසුදු පරිසරයක ඩෙංගු මදුරට බෝවෙන්න හරිම ලේසි. අපේ නිවාසාවට වටපිටාව නිතරම පිරිසුදු කරනවා. ඔයාලගේ නිවාස අවට මදුරුවන් බෝවෙන ස්ථාන පරීක්ෂා කරන්න. අවම වශයෙන් සතියකට වරක් විනාඩි 30ක්වත් යොදවන්න. ඩෙංගු වලින් තොර සුන්දර ශ්‍රී ලංකාවක් අපි එක්ව ගොඩනගමු. ජාතික ඩෙංගු මර්ධනයට උර දෙමු. මම සමන්ත සමහර දවසට ජංගම වෙළඳරට අපේ පාරෙත් එනවා. ජංගම රටෙන් බඩු ගන්නත් ගෙදර ඉන්න වෙලාවට එළියට යන්නේ මමමයි.
මගේ අම්මතාත්ත වයසයි. ජංගම රතයෙන් බඩු ගන්න ඔවුන් එලියට නොගෙන ඉන්න. මමත් බිරිඳත් හැම වෙලාවෙම සැලකිලිමත් වෙනවා. ජංගම රතයෙන් බඩු ගනිද්දෙත් මීටර එක පරතරේ පවත්ත ගන්නවා. මාස්ක් එක නිවැරදිව පළඳිනවා. ගෙදරින්ම ගෙනියන මල්ලකට බඩු දාගන්නවා. අනවශ්‍ය ලෙස බඩු අල්ලන්නේ නැතුව අවශ්‍ය දේ පමණක් අරගෙන ගෙදරෙනවා. දෑත් හොඳින් සබන් යොදා සෝදනවා. ගන්න එළවලු පළතුරුත් හොඳින් සෝද ගන්නවා. අපේ පවුලේ කවුරුත් කොරෝනා උවදුරෙන් ආරක්ෂා වෙලා ආදරෙන් ජීවත් වෙනවා. අපි මේ අලුත් ජීවන රටාවට පුරුදු වෙලා ඔබත් පුරුදු වෙන්න. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යුනිසෙෆ් සහ චයිල්ඩ් ෆන්ඩ් සමග ගෙනෙන පණිවිඩයක්. මිනිස්කම පෙරදැරිව එක් විච්චයගමු සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශී පණිවිඩයකි. මම සමන්ත ටිකක් දුර නිසා වැඩට යන්න බස් එකේ. පොදු ප්‍රවාහන සේවේ භාවිතා කරන්නේ රැකියාවට යන්න විතරමයි. මම හැමවිටම මීටර එක පරතරේ පවත්ත ගන්නවා. බස්වලට නක්ගන්න ඕන වාඩි වෙන්න තියෙන ආසන ගානෙන් භාගයක්නේ. ඉතින් මම බස් එකට නගින්නේ සෙනක අඩු නම් විතරයි. නැත්නම් මම ඊළඟ බස් එක එනකම් ඉවසනවා. මම මාස්ක් එක සැරින් සැරේ අල්ලන්නෙත් නෑ. බස් එක ඇතුලේ දාලා යන්නෙත් නෑ. බස් ගාස්තුව මාරු සල්ලි වලින්ම ගෙවන්න උත්සාහ කරනවා. බස් එක තුලදී මගේ මොබයිල් ෆෝන් එක සාක්කුවම තියාගන්නවා. බස් එකෙන් බැහැලා හැකි ඉක්මනින් දෑත් සබන් යොදා සෝද ගන්නවා. සුළු සෙල් ප්‍රතිශාවක් තිබුණත් මම පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නේ නැහැ. නිවසටම වෙලා අනිත් අයගෙනුත් ඈත් වෙලා ඉන්නවා. වෛද්‍ය උපදෙස් ගන්නවා. කාගෙත් ආරක්ෂාව වෙනුවෙන් අපි මේ අලුත් ජීවන රටාවට පුරුදු වෙලා ඔබත් පුරුදු වෙන්න. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යුනිසෙෆ් සහ චයිල්ඩ් ෆන්ඩ් සමග ගෙනෙන පණිවිඩයක්. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගය ශීග්‍රයෙන් පැතිරේ. සෑම විටම නිවැරදි සෞඛ්‍ය පුරුදු පිළිපදින්න. අත්‍යවශ්‍යම දෙයකට හැර නිවසින් බැහැර නොයන්න. සැඩරල පරදා දිවිසරු කළේ නුඹයි නෙත නිදි නොලබා නිති වෙහෙසුනේ නුඹයි මේ ඉවහඳ යට රට සරු කළේ නුඹයි වරද නුඹේ නොව ආතුර වුණේ නුඹයි මිනිස්කම පෙරදැරිව එක් විච්චයගමු සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශී පණිවිඩයකි.
දවසක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද දින මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඒ සමගම මේ අවස්ථාවේ අපව සජීවීව විකාශය කරන ආයතනත් පිළිගන්නවා. මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව ඇති නවතම තොරතුරුත් ජනතාවට අවශ්‍ය වන උපදෙස් ලබා දීමත් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සිදුවන ප්‍රධාන කරුණු. අපි කාල වේලා කළමනාකරගෙන ගැනීම සඳහා ප්‍රථමයෙන්ම යොමු වෙමු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වෙත ඊයේ දිනේට අදාළ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමටත් ඔබගේ යම් ගැටලුවක් ඇතොත් ඒ සඳහා පිළිතුරු ලබා දීමටත් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්. ස්තුතියි සුබ දවසක්. අද පෙබරවාරි මාසේ 23 වෙනිදා මේ වෙනකොට වාර්තා වෙලා තිබෙන සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 6,39,297ක් හැටියට වාර්තා වෙනවා. මෙයින් 6,07,326 දෙනෙක් සුවය ලබා තිබෙනවා. 16,055 දෙනෙක් මිය ගොස් තිබෙනවා. ඊයට වාර්තා වුණු නව රෝගීන් සංඛ්‍යාව 1,254ක් වෙනවා. ඒ වගේම මරණ 31ක් වාර්තා වී තිබෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් 5473ක් රෝගීන්ගේ සත්කාර සඳහා භාවිතයට ගැනීමෙන් පවතිනවා. ඒ වගේම දැඩි සත්කාර අධි සත්කාර ඒකක ඇඳන් 76ක් මේ මොහොත වන විට රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිතයට ගැනෙනවා. ඊට වාර්තා වුණු PCR පරීක්ෂණ සංඛ්‍යාව 6,089ක් වෙනවා. ඒ වගේම එම කාල සීමාව තුළ ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 3000ක් වාර්තා වී තිබෙනවා. එන්නත්කරණය ගැන කතා කරනකොට ඊයේ 22 වෙනිදා සයිනෝෆාම් පළමු මාත්‍රාව 844 දෙනෙකුට ලබා දෙමින් සයිනෝෆාම් පළමු මාත්‍රාව ලබා දුන් මුළු සංඛ්‍යාව 1,20,13,685ක් හැටියට වාර්තා වෙනවා. ඒ වගේම සයිනෝෆාම් දෙවන මාත්‍රාව ඊයේ දිනේදී 1,370 දෙනෙකුට ලබා දෙමින් ලබා දුන් මුළු සංඛ්‍යාව 1,10,81,088ක් හැටියට වාර්තා වෙනවා. ෆයිසර් පළමු මාත්‍රාව ඊයේ දිනේදී 2,609 දෙනෙකුට ලබා දෙනවා. ලබා දුන්නු මුළු සංඛ්‍යාව ඒ අනුව 24,25,559ක් හැටියට වාර්තා වී තිබෙනවා. ෆයිසර් දෙවන මාත්‍රාව ඊයේ දිනේදී 7,404 දෙනෙකුට ලබා දීලා තියෙනවා. ඒ අනුව ලබා දුන්නු මුළු සංඛ්‍යාව 6,60,613ක් හැටියට වාර්තා වෙනවා. ෆයිසර් තුන්වන මාත්‍රාව ඊයේ දිනේදී 43,880 දෙනෙකුට ලබා දීලා තියෙනවා. ඒ අනුව ලබා දුන්නු මුළු සංඛ්‍යාව 66,544ක් හැටියට මේ වෙනකොට වාර්තා වී තිබෙනවා. බොහොම ස්තුතියි. පළමුවෙන්ම ඒ පිළිබඳව වගකීම මේක මේ ඇන්ටිජන් පරීක්ෂණ PCR පරීක්ෂණ කිරීමට අවසර දීලා තියෙන්නේ ඒ පුද්ගලික අංශයේ ආයතන වලට තියෙන නියාමන ප්‍රතිපාදන වලට යටත්ව. ඒ නිසා ඕනෑම අවස්ථාවක මෙවැනි පරීක්ෂණයක් කරපුවාම ඒ පරීක්ෂණවල ප්‍රතිඵල අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත දැනුම් දීම ඒ ආයතනවල මේ ඉන්න අයගේ මූලික වගකීමක්. ඒ නිසා කවුරු හරි ඒ වගකීම ඉෂ්ට කරන්නේ නැතිනම් ඒක බරපතල වැරද්දක් හැටියටයි අපි දකින්නේ. ඒ වගේම තමා මේ මොහොත වෙනකොට යම් ආකාරයකට මේ ඔමික්‍රෝන් රෝගයේ තියෙන ස්වාභාවික ස්වභාවය නිසා ඒ රෝගීන් අතරේ ඉන්න පුළුවන් රෝග ලක්ෂණ නැතුව හෝ
ඊටාම සුළු රෝග ලක්ෂණ සහිතව එවැනි හේතුවක් නිසා කිසිම පුද්ගලයෙක් සමහර විට ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා යොමු නොවන්නටත් ඉඩ තියෙනවා. ඒ නිසාමත් මම ඔබතුමත් සමග එකඟ වෙනවා අපිට වාර්තා වෙන රෝගීන්ට වඩා මේ සමාජයේ රෝගීන් ඉන්න ඉඩ තියෙනවා. අපිට කවුරුවත් මේ පිළිබඳව පැහැදිලි අධ්‍යයනයක් කරලා මෙච්චර ප්‍රමාණයක් වැඩිපුර ඉන්නවාය කියලා අධ්‍යයනය කරලා නැහැ. නමුත් මේ ඔමික්‍රෝන් රෝගයේ ප්‍රභේදයේ තියෙන ස්වභාවය නිසාම රෝග ලක්ෂණ රහිත පුද්ගලයන් ඉඳීමට තියෙන ඉඩකඩ තිබීම නිසාම පරීක්ෂණ සඳහා යොමු නොවි ගෙවල් වල ඉන්න පුළුවන්. ඒ නිසාම තමා අපි නොකඩවාම කියන දෙයක් තමා අපි අවට ඉන්න නිරෝගී බැලූ බැල්මට නිරෝගී පුද්ගලයෝ ආසාදිතයෙන් වන්නට ඉඩ තියෙනවා. ඒ නිසා තමා වෙනදාටත් වඩා සෞඛ්‍ය පුරුදු පිළිපැදීමත් අපි අපේ අවට ඉන්න අයගෙන් රෝගය වැළඳීමට තැන ඇති ඉඩකඩ අවම කරමින් ආරක්ෂා වී සිටීම මේ මොහොතේ වැදගත් වන්නේ. විශේෂඥ වෛද්‍යතුමනි අපිට මතකයි කලින් ප්‍රභේද පිළිබඳව කලින් රැලි පිළිබඳව කතා කරනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හුඟක් අවස්ථාවල අපි දැක්කා කොවිඩ් කර්ව් එකක් අපිට පෙන්වනවා. මෙන්න මේ අවස්ථාවේ දැන් මෙන්න මේ ප්‍රමාණය දැන් ලංකාවේ ඉන්නේ තව ටිකක් මේක උඩට ගියොත් අපිට මේ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. දැන් මේ ඔමික්‍රෝන් ප්‍රභේදය ගත්තම අද මොන වගේ තැනකද රට තියෙන්නේ? මේක බැලු මැල්පට නිල වශයෙන් වාර්තා වෙලා තියෙන සංඛ්‍යාවන් දිහා බලනකොට අපි සාමාන්‍යයෙන් වසංගතයේදී කියන අර flattening of the curve කියලා අපි වෙනත් ලෝකයේ වෙනත් රටවල වාර්තා වුණු රෝගීන්ට සාපේක්ෂව අපිට බරපතල විශාල එහෙමත් නැත්නම් ඉතා දැඩි ශීඝ්‍ර රෝගීන්ගේ වාර්තා වීමේ වර්ධනයක් දකින්න හම්බුනේ නැහැ. නමුත් මේ මොහොත වෙනකොටත් වාර්තා වෙලා තියෙන රෝගීන් සංඛ්‍යාව දිනකට 1000 ඉක්මවලා තියෙන තත්ත්වයක් යටතේ මේක බරපතල තත්ත්වයක් කියන එක අපිට කොහෙත්ම අමතක කරන්න බෑ. ඒ නිසාම තමා මේ වෙන රටවල් වල නොදැක්කා වුණත් අපි අර කියපු හේතුවත් මුල් කොටගෙන මේ මොහොතේ අපි දකින රෝගීන් සංඛ්‍යාවත් ඊ타මත්ම සැලකිල්ලට ගත යුතුයි කියන එකත් ඒ අනුව වඩාත් ප්‍රවේශම් වෙමින් අපි ආරක්ෂා වීම වැදගත් වෙනවා. එසේ ආරක්ෂා වුණොත් පමණයි මේ මොහොත වෙන විට මේ වැඩි වෙලා තියෙනවා සාපේක්ෂව මරණ වැඩි වෙලා තියෙනවා. මේ වෙනකොට 30 දෙනෙක් පමණ දල වශයෙන් දිනකට වාර්තා වෙනවා. මේ මරණ ඇති වෙන්නට එක ප්‍රධාන හේතුවක් හැටියට මම දකිනවා දැඩි අවදානං එහෙමත් නැත්නම් අධි අවදානං ජන කොට්ටාසවලට මේ රෝගය පැතිරෙනවා නිරෝගී අය හරහා බැලූ බැල්මට නිරෝගී නමුත් ආසාදිතයින් හරහා. ඉතින් මේ තත්ත්වය වළක්වන්න නම් සමස්ත රෝගීන් සංඛ්‍යාව අපිට ඊටාත්ම ශීඝ්‍ර ලෙස පහළ දැමීම වැදගත් වෙනවා. සම්බන්ධ ලබා දෙන්නේ නැති අන්තර්ගත වෙලා තියෙන්නේ මොකද්ද දැන්? එන්නත් වර්ග කීපයක් තියෙනවා. මේ පිළිබඳව ඒ කියන්නේ පැහැදිලි කිරීමට මං හිතනවා මං වගේ කෙනෙක් සුදුසු නැහැ. අපි ඒ සඳහා වැක්සින් පිළිබඳව තියෙන විශේෂඥ වෛද්‍යවරයෙක් ගෙන්නලා ඒක පැහැදිලි කරන්න. නමුත් සරලව මේ පිළිබඳව ඉදිරිපත් කරොත් කියන්න තියෙන්නේ මේ එන්නතක් කියන්නේ ශරීරයට මේ රෝගයක් ඇති කරවන්නා වූ රෝග කාරකයකට සමාන යම්කිසි කොටසක් අපිට ඒකට මොකක්ද කියන වචනේ මට තේරෙන්නේ නැහැ. යම් ද්‍රව්‍යයක් ශරීරගත කරලා ශරීරයට පුහුණුවක් ලබා දෙනවා. මෙන්න මේ වාගේ අය තමයි ඔය කියන සතුරා. ඒ සතුරා ආවොත් මෙන්න මේ ආකාරයට සටන් කළ යුතුයි කියන පුහුණුව ලබා දීලා ඒ පුහුණු වූ බලකායක් සකස් කර ගැනීම තමයි ඒ විෂ බීජයේ හඳුනා ගැනීමේ ලක්ෂණ හැටියට තමයි අපි කියන්නේ ඇන්ටිජන් කියලා. මේ ඇන්ටිජන් තමයි ඇන්ටිජන් පරීක්ෂණයේදීත් හොයාගන්නේ. මේ ඇන්ටිජන් කියන මේ ලක්ෂණය ඒ කියන්නේ ඇතුලේ තියෙන ප්‍රෝටීන් වර්ග බොහෝ වෙලාවට මේවා හඳුනාගෙන ඒවට සටන් කිරීමේ හැකියාව එක්ක සෛල මගින් සහ එහෙමත් නැත්නම් අපි කියනවා ප්‍රතිදේහ මගින් ඇන්ටිබොඩීස් කියලා. අපි සෙල් මීඩියේටඩ් ඉමුනිටි කියනවා හියුමරල් ඉමුනිටි කියලා තියෙනවා. මේ ක්‍රමවේද දෙක හරහා මේක සටන් කිරීමට පුහුණු කිරීම. එතකොට පුහුණුවලත් හමුදාවක් ඉන්නවා නම් ඒ රට ආරක්ෂාදායි. ඒ වගේ තමයි ශරීරයත් මේ එන්නත ලබා දීමෙන් පස්සේ සිද්ධ වෙන්නේ සටනට සූදානම්. ඒ නිසා තමයි අපිට සංකූලතා ඇති වෙන්න කලින් මේ විස බීජය කල්ැතුව සටන් කරලා යටපත් කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒකයි මූල ධර්මය. දැන්
ඔබතුමා සඳහන් කළා මේ සටන් කරන්න පුළුවන් දෙයක් තමයි මේකෙන් සිදු වෙන්නේ කාරණාවක්. නමුත් මේකේ දැන් ප්‍රෝටීන් අඩංගුයි කියලා කාරණාවක් මතුවලා තියෙනවා. දැන් මේ ප්‍රෝටීන් වැඩි වුණාම ශරීරයේ ප්‍රෝටීන් වැඩි අයට කියන්නේ විශේෂයෙන් අපි ගත්තොත් උදාහරණයකට මේ මුත්‍රා සම්බන්ධ රෝගී තියෙන අයට මේක ලබා ගත්තට පස්සේ උන්ට මුත්‍රා කරන්න බැරි අපහසුතාවයක් තත්ත්වයටපත් වෙනවා කියලා වේදනාත්මක තත්ත්වයටපත් වෙනවා කියලා මේ වෙනට වාර්තා වෙලා දෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාට මොකක්ද දෙන්න තියෙන පණිවිඩය? ප්‍රෝටීන් ඊටාම මිලිමීටර් දශම ගාණක් තමයි අපි ඇතුළත් කරන්නේ. ඒ මිසක් ඒ ඇතුළත් කරන ප්‍රෝටීන් වලින් ඔය කියන රෝගී තත්වයකට හේතු වන්න කිසිම හේතුවක් වන්නේ නැහැ. ඒ වගේම තමයි ශරීරය තුළ නිෂ්පාදනය වෙන ඉතිරි ප්‍රෝටීන් වර්ග අපි කියන ප්‍රතිදේහ කියන්නේත් ප්‍රෝටීන් වර්ග. ඒවා මේ ශරීරය තුළ නිෂ්පාදනය වෙන ප්‍රෝටීන්. ඒ නිසා ඒ ශරීරයේ ඉන්ද්‍රියන් වලට කියන්නේ ඉන්ද්‍රියන් කොහොමද දුර්වල වෙලා තියෙන පුද්ගලයෙකුට වකුගඩු හරහා යම් ප්‍රෝටීන් ප්‍රමාණයක් පිට වෙන එක නවත්තන්න බෑ. නමුත් මේ ප්‍රතිශක්තියට ඇතිවන්නා වූ දෙයකට මේක බලපෑමක් ඇතිවන්නේ නැහැ. මොකද එතෙන්දි සිද්ධ වෙන්නේ අපේ ශරීරය සමහර වෙලාවට මේ සමහර පුද්ගලයෝ දැනටමත් අපිට හමු වෙලා තියෙනවා ප්‍රතිදේහ පවා ගොඩනැගිලා නැහැ. නමුත් ඒ අයට එකට දෙන පැහැදිලි කිරීම තමයි සෛල මගෙන් කරන සෙල් මීඩියට් ඉමුනිටි කියන එක ප්‍රබලව තියෙන නිසා ඒක සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒ නිසා ඔය ප්‍රෝටීන් ඇතිවීම හෝ නැතිවීම මේ එන්නත් කිරීම හරහා එවැනි ඉන්ද්‍රිය දුර්වලතා තියෙන පුද්ගලයින්ට බරපතල හානියක් සිද්ධ කරන්නේ නැහැ. එහෙම වුණොත් ඒක එහෙම වෙලා තියෙනවා නම් අපේ එන්නත් ලබා දෙන අර අපි කියනවා ඒ පිළිබඳව දෙන මේ පත්‍රිකාවක් දෙනවනේ අපි ඕනම දෙයකට දෙනවනේ. ඒ පත්‍රිකාවේ තියෙනවා මෙන්න මේ රෝග තියෙන අයට නොදිය යුතුයි මේ තියෙන අයට දෙන්න එපා. එමැනි තත්ත්වයක් මේ දක්වා අපි භාවිතා කරන කිසිම එන්නතකට දීලා නැහැ. දැන් ඔබතුමාට මම මේ අත්දැකීමක් තියෙන නිසා පුද්ගලයෙක් ඉන්න නිසා තමයි මේ තත්ත්වය ඔබතුමාට ප්‍රකාශ කරේ. මොකද ඒ තැනත්තා දෙවෙනි එන්නත ලබාගෙන තුන්වෙනි එන්නත ලබාගෙන නැහැ මේ තත්ත්වයට පත් වෙලා තියෙන කාරණාව නිසා. එයා බලාපොරොත්තු වෙනවා යම්කිසි ප්‍රතිඵලයක් එයාට මේ සම්බන්ධයෙන් තියෙනවා නම් මේ තුන්වෙනි එන්නත ලබා ගන්නවා කියන කාරණාව. ඔව් මේම ඉතින් මේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිය හමුවන්න පුළුවන්. එහෙම නැත්නම් පවුලේ වෛද්‍යවරයා හමු වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරලා ඒ ගැටලු निराකරණය කිරීමයි වැදගත් වෙන්නේ. මොකද බිලියන ගාණක් මේ එන්නත් ලබා දුන්නාම සමහර වෙලාවට දසලක්ෂයකට මිලියනයකට එක්කෙනෙකුට පොඩි ප්‍රශ්න ඇති නොවෙනවයි කියලා කාටවත් කියන්න බෑ. නමුත් ඒ තත්ත්වයක් නිසා මේ එන්නත ලබා නොගැනීමට තරම් කොහෙත්ම කාරණා මතුවන්නේ නැහැ. ඉතින් මේක ඉසේ වෙනවාද කියලාත් අපිට තහවුරු කරලත් නැහැනේ. ඒ නිසා අපි හොඳම වැඩේ වෛද්‍යවරයෙක් හමු වෙලා සාකච්ඡා කරගන්න. අපි කල්ැතුව අපේ සිතුවිලි මතින් පමණක් මේක තීරණය කිරීම මම හිතනවා ප්‍රඥා ගෝචර වන්නේ නැහැ. බොහොම ස්තුතියි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඔබට බොහොමත්ම ස්තුතියි. ඔබ දන්නවා අපි නිතරම උත්සුක වෙනවා කොවිඩ් රෝගීන් සම්බන්ධව ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරුන් මෙම හමුවට කැඳවා ගන්නට. ඒ අනුව අපි අද විශේෂයෙන් ආරාධනා කරා ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ උප සභාපති දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතාට අපි එතුමා සමග කතා කරලා සමන් දෙමු රෝගී ප්‍රතිකාරාංශයේදී එතුමාගේ අත්දැකීම් සහ විශේෂයෙන්ම මේ පසු කොවිඩ් රෝගී තත්ත්වය පිළිබඳ එතුමාට ලබා දීමට ඇති උපදෙස් සහ අවවාද පිළිබඳ. මේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ. සුබ දවසක් වේවා. ඔබ දන්නවා මේ කොවිඩ් වසංගතය නිසා අපේ ජීවිත උඩු යටිකුරු වෙලා තියෙනවා. නමුත් කාලයක් තිස්සේ අපේ තිබුණු සීමාවන් නිදහස් කිරීම නිසා අපි මෙම රෝගය ගැන තියෙන සැලකිල්ල අඩු වෙලා තියෙනවා. ඒ නිසාම මේ රෝගය පැතිරීමත් වැඩි වෙලා දැනට සංඛ්‍යාවන් වැඩි වෙලා තියෙනවා. ඔබ කලින් සවන් දුන්නා නම් දැනගන්න ලැබෙන්නේ නැති. මම ඇත්තටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් රෝගය සම්බන්ධවට වඩා කොවිඩ් රෝගය ඇති වුණාට පසු ඇතිවන්නට පුළුවන් සංකූලතා. එහෙම නැත්නම් මොනවද කොවිඩ් රෝගය වැළඳුණු රෝගීන්ට ඇතිවන්නට පුළුවන් වෙනත් ප්‍රශ්න.
ඇත්තටම ලෝකේ පුරාම මේ සම්බන්ධව විශාල අධ්‍යයනයන් කළා හොයාගෙන තියෙනවා. කොවිඩ් රෝගයෙන් පසුව වෙනත් රෝග තත්ත්වයන් ඇතිවන්න පුළුවන්. ඔබ දන්නවා ඕනෑම වෛරස් රෝගයකට පස්සේ ඇතිවන්න පුළුවන් අපි කියන පෝස්ට් වෛරල් සින්ඩ්‍රෝම් නැත්නම් වෛරසයෙන් පසු ඇතිවන රෝග ලක්ෂණ. ඊට සමානව කොවිඩ් රෝගය නිසාත් ඇතිවන්න පුළුවන්. මොකද කොවිඩ් කියන්නේ වෛරස් රෝගයක් නිසා. ප්‍රධානම ලක්ෂණය තමයි අධික තෙහෙට්ටුව නැත්නම් අපි කියනවා ෆැටිග්. සමහර විට 120ක් 180ක් පමණ රෝගීන්ට මේ තත්ත්වය ඇතිවන්න පුළුවන්. බොහෝ රෝගීන් අපි දකිනවා මේ රෝගය ඇති වුණාට පසුව තමන්ගේ සේවා ස්ථානයේ සේවා කරගෙන යන්නට බැරි තත්ත්වයක් දක්වා මේ ෆැටිග් නැත්නම් වෙහෙසකාරී තත්ත්වය පවතිනවා කියලා. ඒක එක රෝග ලක්ෂණයක්. ඊළඟට මේව රෝගීන්ට ඇතිවන්නට පුළුවන් හෘදය සම්බන්ධ ඇතිවන්නා වූ ප්‍රශ්න. බොහෝ විට කොවිඩ් රෝගයෙන් පස්සේ පොඩි පපුවේ කැක්කුමක් ඇති වුණත් මේ හෘදයාබාධයක් කියලා බය වෙන තත්ත්වයක් තියෙනවා. නමුත් එහෙම අවශ්‍ය වන්නේ නැහැ. කොවිඩ් රෝගය ඔබ දන්නවා ශරීරයේ රුධිර කැටි ගැසීම් වැඩි කරන්නට පුළුවන් රෝගී තත්ත්වයක් කියලා. මේ නිසා අපි සැලකිලිමත් විය යුතුයි. ඒ පපුවේ කැක්කුමක් ඇති වුවහොත් මේ හෘදයේ යම්කිසි ප්‍රශ්නයක් නිසා ඇතිවන්නක්ද කියන එක නිශ්චය වශයෙන් දැනගත යුතුයි. ඒ නිසා එය නොසලකා සිටිය යුතු නැහැ. ඊළඟට බොහෝ රෝගීන්ට ඇතිවන්නා වූ අනෙක් රෝග ලක්ෂණය තමයි පෙනහළු ආශ්‍රිතව නවතින්නේ නැති කැස්සක් තියෙනවා. එහෙම නැත්නම් හතිය. ඇදුම රෝගයට සමාන තත්ත්වයක් ඇතිවන්න පුළුවන්. කොවිඩ් රෝගය ඇති වුණාට පසුව සමහර රෝගීන්ගේ ඇතිවන්නා වූ පෙනහල්ලේ වෙනස්කම් නිසා දෙවනු ඇතිවන්නා වූ බැක්ටීරියා ආසාදන ඇතිවන්නට පුළුවන්. විශේෂයෙන්ම කොවිඩ් රෝගයේ සුව වී ඔබ නිවසට ගියාට පස්සේ ඔබට උණක් සමග කැස්ස ඇති වුවහොත් අනිවාර්යෙන් ඔබ ප්‍රතිකාර ලබා ගත යුතුයි. ඊළඟට අපි විස්තර කරනවා කොවිඩ් රෝගය ඇතිවීමේදී ඇතිවෙනවා ගඳ සුවඳ නොදැනීම නැත්නම් රස නොදැනීම. මේ රෝග ලක්ෂණය දීර්ඝකාලීනව පවතින්න පුළුවන්. සමහර රෝගීන්ට මාස 3ක් 6ක් දක්වා මේ රෝග ලක්ෂණය පවතින්න පුළුවන්. ඇත්තටම ඒට නිසි ප්‍රතිකාරයක් තියෙනවා. ඊළඟ රෝග ලක්ෂණය තමයි ස්නායු සම්බන්ධව. අපි හිතමු මම සඳහන් කළා කොවිඩ් රෝගය නිසා ලේ කැටි ඇතිවීමේ තත්ත්වයක් ඇතිවන්න පුළුවන් කියලා. එම ලේ කැටි ඇතිවීමේ තත්ත්වය මොළයේ ඇති වුවහොත් ඔබට අංශභාග තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්. මේ ඇත්තටම බහුලව දකින්නට ලැබෙන රෝග ලක්ෂණයක් නෙමෙයි. නමුත් ඉන්පසු එසේ රෝග ලක්ෂණයක් ඇති වුවහොත් ඔබ ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට යොමු විය යුතුයි. ඒ වගේම මතකයේ සම්බන්ධ වෙනස්කම් ඇතිවන්න පුළුවන්. සමහර රෝගීන් අපි දකිනවා උන්ට මතකයේ අඩුවීමක් තියෙනවා. ඒ වගේම නිින්ද සමහර රෝගීන්ගේ නිින්ද යාම වැඩිවීම වෙන්න පුළුවන්. නැත්නම් නිින්ද යාම අඩුවීම වෙන්න පුළුවන්. මෙවැනි රෝග ලක්ෂණ ඇතිවන්න පුළුවන්. ඒ වගේම මේ පසු කොවිඩ් තත්ත්වය පිළිබඳ කරපු අධ්‍යයනයන්ගෙන් තොරතුරු හෙළි වෙලා තියෙනවා. නොයෙකුත් මානසික තත්ත්වයන් අපි කියන ડિප්‍රෙෂන් නැත්නම් ඇතිවන්නා වූ මානසික පීඩනය. එහෙම නැත්නම් නිින්ද නොයාම ඒවත් මානසික රෝග තත්ත්වයක් වශයෙන් සලකනවා. මානසික රෝග තත්ත්වයන් කොවිඩ් රෝග තත්ත්වයෙන් පසුවත් ඇතිවන්න පුළුවන්. එතකොට අපි ඒ සම්බන්ධවත් නිසි අවධානය යොමු කළ යුතුයි. දැන් තවත් රෝගීන් කොටසක් එනවා. ඔවුන්ට ඇත්තටම විස්තර කරන්නට බැරි ඇඟේ පතේ වේදනා, මස්පිඩු වේදනා, එදිනෙදා වැඩ කටයුතු කරගැනීමේ අපහසුතා මෙවැනි රෝග ලක්ෂණ පවතිනවා. ඇත්තටම මේ පසු කොවිඩ් තත්ත්වය පිළිබඳව කරපු අධ්‍යයනයන් සලකලා බලලා ඒ වගේම මෙවැනි රෝගීන් සලකලා බලලා අපේ කායික රෝග සායනයන් වල අලුතෙන් පටන් අරන් තියෙනවා පසු කොවිඩ් තත්ත්වයන් පිළිබඳ ප්‍රතිකාර කරන සායනයන්. සාමාන්‍ය කායික රෝග සායනයේම වෙනම කොටසක් විදියට අපි එම රෝගීන් ගෙන්වලා ඔවුන්ට අවශ්‍ය උපදෙස් සහ ඔවුන් යොමු කිරීමට අවශ්‍ය වෙනත් වෛද්‍යාංශවලට යොමු කරලා ඒ නිසි ප්‍රතිකාර ලබා දෙනවා. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ සියලුම වෛද්‍ය කායික වෛද්‍ය සායනයන් යටතේ සිද්ධ කරන දෙයක්. ඒ නිසා පසු කොවිඩ් තත්ත්වයේදී යම්කිසි හෝ රෝග ලක්ෂණයක් ඔබට තිබේ නම් එය නොසලකා හින්නට එපා. එය ඔබේ පවුලේ වෛද්‍යවරයා හෝ කායික වෛද්‍ය සායනය වෙත යොමු වෙලා ප්‍රතිකාර ගන්න. ඉතින් මේ කොවිඩ් තත්ත්වය නිසා මෙවැනි ප්‍රශ්න ඇති වෙනවා නම් මාස ගණන් දුක් විඳින්න වෙනවා නම් අපි කරන්න ඕන හොඳම දේ මොකද්ද? අපි කොහොම හරි කොවිඩ් රෝගය සාදා ගැනීමෙන් වළකින්න ඕන. ඒකට තියෙන හොඳම ප්‍රතිකාරමය දැනට ලබා දෙන්න පුළුවන් හොඳම ප්‍රතිකාරමය තමයි මේ
වැක්සීන් ලබා දීම නැත්නම් එන්නත් කරණය. ඔබ දන්නවා දැනට අපේ රටේ අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ 3 වෙනි බූස්ටර් එන්නත ලබා දීම සිදු වෙනවා. ඇයි 3 වෙනි එන්නතක් ලබා දෙන්නේ? කලින් එන්නත් 2ක් ලබා දුන්නා. ඒ එන්නත් දෙකෙන් ලැබුණු ප්‍රතිශක්තිය ඔබ දන්නවා කාලයක් තිස්සේ අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය ක්ෂය වේගෙන එහෙම නැත්නම් අඩු වේගෙන ගිහිල්ලා මාස 6ක් නැත්නම් අවුරුද්දක් කාලයක් යනකොට සම්පූර්ණයෙන්ම මේ ප්‍රතිශක්තිය නැති වෙනවා. ඒ ප්‍රතිශක්තිය නැවත ඉහළ නංවා ගැනීමට තමයි අපි බූස්ට් එන්නත ලබා දෙන්නේ. මේ සම්බන්ධව බොහෝ අතුරු ආබාධ ගැන නොයෙකුත් දුර්මත තියෙනවා. නමුත් ඇත්තටම මේ සම්බන්ධයෙන් පත් කරපු විශේෂඥ කමිටු සහ වෛද්‍යවරු විශාල අධ්‍යයනයන් කරලා මේවෙන් සැලකිය යුතු අතුරු ආබාධ පවතින්නේ නැහැ කියලා නිශ්චයතාවයට පත් වුණාට පස්සේ තමයි මේ බිලියන ගණනක් බූස්ට් එන්නත ලබා දෙන්නේ. එම නිසා මට ඔබෙන් කරන්න තිබෙන ඉල්ලීම තමයි කෙසේ හෝ මේ බූස්ට් එන්නත ලබා ගන්න. එයින් ඔබට ලබා ගන්න පුළුවන් ප්‍රතිශක්තිය මගින් මේ රෝගය හැදීමෙන් වළකින්න. කොවිඩ් රෝගයෙන් හැදීමෙන් වැළකුණොත් කොවිඩ් රෝගයෙන් පසුව ඇතිවන්නා වූ කරදර වලින් මිදෙන්නටත් පුළුවන්. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තිබෙන මාධ්‍යම් වලදී මේ ගැන විස්තර ඇහුවා. ඔබතුමාට පුළුවන් ද පොඩ්ඩක් මේක විද්‍යාත්මකව පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ නාන එකයි කොවිඩ් ආසාදනය වීම සහ මේ නෑවම මොකද වෙන්නේ කොවිඩ් දවස්වල නෑවට හොඳද නරකද? ඇයි මේ දෙක අතර සම්බන්ධයක් නැහැයි කියලා පොඩි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔව් ඇත්තටම වැදගත් ප්‍රශ්නයක් මේක සමාජයේ පවතින දුර්මතයක් කියලා මට කෙලින්ම කියන්න පුළුවන්. බොහෝ වෙලාවට ස්නානය නිසා යම්කිසි අතුරුපතිඵලයක් එහෙම නැත්නම් වැරද්දක් වෙන්න පුළුවන් කියලා අපි සඳහන් කරන්නේ පීනස හෝ ඇදුම වැනි රෝග තත්ත්වයක් පවතින රෝගීන්ට පමණයි. එසේ නැත්නම් අපි දිනකට රෝගීන් 70ක් 80ක් 100ක් විතර රෝහලේ ප්‍රතිකාර කරන වෙලාවේ එම රෝගීන්ටත් අපි කියන්නේ ස්නානය කරන්න පිරිසුදුතාව පවත්වා ගන්න. එම රෝගීන්ට එහෙම කිසිදු ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ ස්නානය කිරීම නිසා. ඒක නිසා ස්නානය නොකර ඉන්න කියන එක ඇත්තටම වැරදි මතයක්. එය යම්කිසි රෝග තත්ත්වයක් පවතිනවා නම් එයින් හානියක් වෙනවා නම් පමණයි ඔවුන් එයින් වැළකී යුත්තේ. කොවිඩ් රෝගය සහ ස්නානය අතර කිසිම සම්බන්ධයක් නැහැ. විශේෂඥ සාමාන්‍ය මේ ප්‍රශ්නය සාමාන්‍ය කට්ටියට ඇති වෙන්නේ මේ පෙනහළු ආශ්‍රිතව තමයි මේ වෛරසයත් ආසාදනය වෙන්නේ. මම කියන්නේ සාමාන්‍ය ඒ වෛරසය සහ හෙම්බිරිස්සාව එහෙම නැත්නම් ස්නානය නිසා හෙම්බිරිස්සාව ඇතිවීම අතර සම්බන්ධයක් ඇත්තටම නැහැ. නමුත් ඔබ දන්නවා ශරීරයේ සීතලයට භාජනය වුණොත් පෙනහළු වල පවතින නාලවල කුඩා වීම නැත්නම් අපි කියන බ්‍රොන්කෝස්පැසම් කියන තත්ත්වය වැඩිවන්න පුළුවන්. ඒට නැඹුරුව තියෙන රෝගීන්ට අපි කියන්නේ නමුත් ඔවුනුත් පිරිසුදුව ශරීරය පවත්වා ගත යුතුයි. ඒ සඳහා ඔවුන්ට උණුසුම් වතුර ස්නානය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ශරීරයේ සීතල වුණොත් පමණක් ඒ පීනස සහ ඇදුම වැනි රෝග තත්ත්වයන් වැඩිවන්නට පුළුවන්. නමුත් ඔබ කොවිඩ් රෝගයෙන් සුව වුණොත් ඉන්පසු ඔබට පෙනහළ සම්බන්ධ රෝග ලක්ෂණ කිසිවක් නැත්නම් ස්නානය සම්බන්ධ කරදර යුතුය නැහැ. දිනපතාම ඔබ ස්නානය කරලා ශරීරය පිරිසුදුව තබා ගත යුතුයි. ඇත්තටම දත්තයන් දැනටම සතු නැහැ. නමුත් ඇත්තටම අපේ සාමාන්‍ය කායික රෝග වෛද්‍ය වාට්ටුවල ඩෙන්ගු රෝගීන්ගේ සංඛ්‍යාවත් ඉහළ යනවා. දැන් බොහෝ විට උණක් හැදුනම දැනට තියෙන නැඹුරුව තමයි මේ කොවිඩ් රෝගය වෙන්නේ නැති අපි හෙලි කළ යුතුත් නැහැ කියලා සැඟවී සිටීම. එය ඇත්තටම සිදු නොකළ යුතු දෙයක්. ඔබට උණ රෝගයක් වැළඳුනොත් ඔබේ පවුලේ වෛද්‍යවරයා වෙත හෝ කායික රෝග වෛද්‍යවරයා වෙත යොමු වෙලා පරීක්ෂණ කරගත යුතුයි. ඩෙන්ගු රෝගය નિયમિત කාල සීමාව තුළදී ප්‍රතිකාර ලබා නොගත්තොත් ඩෙන්ගු හෙමොරැජික් ෆීවර් නැත්නම් දරුණු තත්ත්වයටපත් වෙලා මරණය පවා සිදුවන්නට පුළුවන්. එම නිසා මේ දිනවල ඇත්තටම ඩෙන්ගු රෝගය සහ මීඋණ රෝගය දෙකම පවතිනවා බහුලව.
උණ රෝගයක් ඇති වුවහොත් වහාම ප්‍රතිකාර ලබා ගත යුතුයි. ඇතන පණිවිඩයක් වශයෙන් ලබා ගත යුත්තේ ඔබට යම්කිසි රෝග තත්ත්වයක් පවතී නම් ඔබ පවුලේ වෛද්‍යවරයා හෝ රජයේ රෝහල වෙත යොමු වන්න. එහිදී අවශ්‍ය පරීක්ෂණ කරනවා. දැන් අපි සියලුම සඳහා ලබා ගත යුතු precautions නැත්නම් වළක්වා ගැනීමේ ක්‍රම භාවිතා කළා එම රෝගීන් පරීක්ෂා කරනවා. එසේ උණ රෝගයේ සෑදීන සියලුම රෝගීන් රජයේ රෝහලේ කොවිඩ් රෝගය සහ ඩෙන්ගු රෝගය සඳහා පරීක්ෂණ සිදු කරනවා. අවශ්‍ය රෝගීන් රෝහල්ගත කළා ඒ නියමිත අවශ්‍ය ප්‍රතිකාර කරනවා. උණ රෝගය නොසලකා සිටින්නට එපා. ඒක තමයි මට දෙන්න පුළුවන් අවවාදය. ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ උපසභාපති දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා ඔබට බොහොමත්ම ස්තුතියි. එසේනම් අද දිනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව අවසානයකට පත්වනවා. අපි නැවතත් මේ සතියේ සිකුරාදා දිනේ සවස් 3ට මෙවැනිම ප්‍රවෘත්ති සාකච්ඡාවකින් හමු වෙමු. ඔබ සැමට බොහොම ස්තුතියි. සුබ දවසක්.